ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දුරුතු පුන් පොහොය දවස. ඉතින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ වෙසක් පුන් පොහොය දවසක. ඉතින් උන්වහන්සේ ගයාවේ නේරංජනා ගන්තරේ ඇසතු බෝසෙවණේදී සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සති 7ක් ඒ බෝමැඩ ඇසුරු කරමින් වැඩ වාසය කළා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බැලුවා මේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය මම ඉස්සෙල්ලාම කාටද දේශනා කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඇසළ පුන් පොහොය දවසක පස්වග භික්ෂුන් වහන්සේලාට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කළා. ඉතින් ඒ විස්තර අපි කලින් අහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ පස්වග භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්තා. ඊට පස්සේ යසකුල පුත්‍රයා ඇතුළු එයාගේ යාළුවෝ 54 දිනක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්තා. ඉතින් මේ පිරිස ඔක්කොම 69ක්. උන්වහන්සේලා ඉසිපතන මිගදායෙම වස් කාලය ගත කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ 69 ධර්ම ප්‍රචාරය කිරීමේ කටයුත්තේ චාරිකාවේ පිටත් කරලා හැරියා. එහෙම පිටත් කරලා හැරලා බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ගයාවටම වැඩම කළා. එතකොට මේ සිද්ධිය සිද්ධ වුණේ බරණැස ඉසිපතන මිගදායේදී. ඒ කියන්නේ බරණැස රාජ්‍යධානිය. ඊට පස්සේ උන්වහන්සේ 69 චාරිකාවේ පිටත් වෙලා ගියාට පස්සේ උන්වහන්සේ නැවත බුද්ධ ගයාවටම වැඩම කළා. මේ ගයාවට වැඩම කළේ උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප කියන තුන්බෑ ජටිලයන් දමනය කිරීම පිණිස. ඉතින් මෙහෙම වැඩම කරපු බුදුරජාණන් වහන්සේ උරුවේල කස්සප කියන පරිබ්‍රාජකයාගේ ආරාමේ උන්වහන්සේ ගිනිහල්ගේ වැඩ වාසය කළා. ඉතින් මෙන්න මේ කාලෙදී බුදුරජාණන් වහන්සේ එක දවසක් උදෑසනින් පිණ්ඩපාතේ වැඩම කරලා අනෝතත්ත විල්තේරට වැඩම කරලා දානි වළඳලා උන්වහන්සේ ලංකාද්වීපයට වැඩම කළා. ඒ වැඩම කළේ හරියටම අද වගේ දුරුතු පුන් පොහොය දවසක. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දැනගෙන සිටියා මේ බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් ආරක්ෂා වෙලා පවතින්නේ ලංකාද්වීපයේ කියලා. ඉතින් උන්වහන්සේ වැඩිපුර කාලයක් ධර්මයේ දේශනා කරමින් වැඩ සිටියේ දඹදිව. නමුත් දඹදිව ධර්ම ප්‍රචාරක කටයුතු කළත් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා බොහෝ කාලයක් බුද්ධ ශාසනයේ ආරක්ෂා වෙලා පවතින්නේ ලංකාද්වීපයේ කියලා. දැන් බලන්න පින්වත්නි, අද වෙනකොට දඹදිවින් බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා. නමුත් අදටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිර්මලව ආරක්ෂා වෙලා පවතිනවා ලංකා භූමියේ. ඉතින් ඒ කරුණ දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ දඹදිවින් පිට වෙනත් දිවයිනකට වෙනත් රටකට වැඩම කළා නම් ඒ වැඩම කළේ ලංකාද්වීපයට පමණයි. ඉතින් පින්වත්නි, මීට පෙර වැඩ සිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාම වැඩම කරලා තමයි ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටුවා වදාළේ. ඒ කියන්නේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලෙම තමයි ලංකාවට වැඩම කරලා එවකට ලංකාවේ හිටපු මිනිස්සුන්ට
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා දුන්නේ. නමුත් පින්වත්නි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙදී මේ ලංකා භූමියේ ස්ථිර ජනාවාස බිහි වෙලා තිබුණේ. ඒ කියන්නේ ස්ථිරවම පදිංචි වෙලා ජීවත් වෙච්ච මිනිස්සු ජාතියක් මේ ලංකාද්වීපේ වාසය කළේ නැහැ. ඉතින් తాවකාලිකව නාවික වැඩ කටයුතු වල යෙදෙන වෙළහෙළඳාම් කරන උදවිය ලංකාවට වරින් වර පැමිණිච්ච අවස්ථා ගැන අතීතයේ සඳහන් වෙලා තියෙනවා. ඔය අතරේ පිරිසක් තමයි තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයන්. ඒගොල්ලොත් ලංකාද්වීපයේ කිරිහඩු සෑය පිහිටලා තියෙන පුණ්‍ය භූමියට වැඩම කළ විස්තර අතීත පුරාවෘතවල අපි අහලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දැනගෙන සිටියා අනාගතයේදී මිහිඳු මහරහතන් වහන්සේගේ මැදිහත් වීමෙන් ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා. ඉතින් ඊට සුදුසු පරිසරයක් මේ ලංකා භූමියේ සකස් කරන්න උවමනාවක් තිබුණා. එතකොට ඒ කාලෙදී මේ ලංකාවේ මනුෂ්‍ය ජනාවාස තිබුණ නැති නිසා ලංකාවේ යක්ෂ නාග පිරිස් තමයි ලංකා භූමිය අරගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බලවත් යක්ෂයන්ව මේ දූපතෙන් ඉවත් කරලා මනුෂ්‍ය ජනාවාසයට සුදුසු පරිසරයක් හදන්න තමයි බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු රාජධානියට වැඩම කළේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දක් ගත වුණාට පස්සේ. නමුත් පින්වත්නි මේ අපි කතා කරන අවස්ථාව වෙනකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මාස කිහිපයක් පමණයි ගත වෙලා තිබුණේ. අවුරුද්දක්වත් ගත වෙලා තිබුණේ නැහැ. ඉතින් එදා උරුවෙල කස්සප පරිබ්‍රාජකයාගේ ආරාමයෙන් චුත වෙලා උන්වහන්සේ ලංකාද්වීපයට වැඩම කළා. පළමුවෙන්ම ලංකාවට වැඩම කළේ මහියංගනේ. අද මහියංගන මහා සෑය පිහිටලා තියෙන පුණ්‍ය භූමියට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. ඊට පස්සේ අපි දන්නවා යක්ෂයන්ව පළවා හැරලා 이르දි ප්‍රාතිහාර්ය පාලා උන්වහන්සේ ලංකා භූමියට වැඩම කළා. මේ මහියංගන මහා සෑය පිහිටලා තියෙන පින්න භූමියේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටමින් දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්මයේ දේශනා කළා. ඒ ගමනට සක්දෙවිඳු ඇතුළු සතරවරන් දෙවිවරු චාතුම් මහරජික දෙවි පිරිස සහභාගී වුණා. ඔය අතරේදී සමනල කන්දට අරක් ගත්ත සුමන සමන් දෙවියන් මේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන ආරංචි වෙලා සුමන සමන් දෙවියනුත් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න මහියංගනයට පැමිණිලා සිටියා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සුමන සමන් දෙවියන් සෝතාපන්න ඵලයට පත් වුණා කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ලංකාවෙන් නැවත දඹදිවට වැඩම කරන්න සූදානම් වෙන වෙලාවේදී සුමන සමන් දෙවියන් භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළාට පස්සේ අපිට භාග්‍යතුන් වහන්සේව සිහි කරලා වන්දනා කරන්න යමක් අනුදැන වදාරන්න කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැදලා කේශ ධාතු මිටක් අරගෙන සුමන සමන් දෙවියන්ට දුන්නා. ඒ වෙලාවේදී සුමන සමන් දෙවියන් රන් සලුවකින් මේ කේශ ධාතුන් වහන්සේලා පිළිගත්තා. පිළි අරගෙන රන් කරඬුවක තැම්පත් කරලා සත්‍රියන කුසට මහියංගන මහා සෑය පළමුවෙන්ම ඉදි කළා. එතකොට දෙවි කෙනෙක් විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම ඉදි කරපු පළමුවෙනි සෑය තමයි මහියංගන මහා සෑය. ඉන්ද්‍රනීල මාණික්කයෙන් තමයි සත්‍රියන කුසට සුමන සමන් දෙවියන්
පළමුවෙන්ම මේ මහියංගන මහා සෑය කෙරෙව්වේ. එතකොට මහියංගන මහා සෑය ඉදි කළේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය ස්ථානයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ සිහි කරමින් සුමන සමන් දෙවියන් වන්දනාමාන කළා කේශ ධාතුන් වහන්සේලාට. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නැවත දේවතාවක් ලංකාද්වීපයට වැඩම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම ධර්මයේ දේශනා කරමින් වැඩම කරලා උන්වහන්සේ කුසිනාරා නුවර උපවර්ධන සල්ලුවේනේදී පිරිනිවන් පාවා දාලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ දේහය සඳුන්දර සෑයක තැන්පත් කරලා ආදාහනය කළා. අන්න ඒ වෙලාවේදී ඒ දැවෙන චිතකයෙන් භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ, ඒ කියන්නේ බෙල්ලේ අස්තිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් සිටියා. සරබූ කියලා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ 이르දි බලයෙන් අර දැවෙන චිතකයෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ ලබා ගත්තා. පස්සේ කාලෙකදී ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ ලංකාදීපයට වැඩම කළා. ඊට පස්සේ සරබූ මහරහතන් වහන්සේගේ මැදිහත් වීමෙන් මහියංගන මහා සෑය අර සුමන සමන් දෙවියන් ඉන්ද්‍රනීල මාණික්කයෙන් ඉදි කරපු කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑය වට කරලා ඒ මහා සෑය මැදි කරලා 12 රියනක් උසට මේ සෑය නැවත කෙරෙව්වා. ඒ සරබූ මහරහතන් වහන්සේගේ මැදිහත් වීමෙන් ඒ සෑය කරවන අවස්ථාවේදී අර ග්‍රීවා ධාතුන් වහන්සේ මහියංගන මහා සෑයේ තැන්පත් කළා. ඊට පස්සේ කාලෙක පින්වත්නි දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සහෝදරයෙක් හිටියා උද්දචූලාභය කියලා රජ කෙනෙක්. අන්නේ උද්දචූලාභය කියන රජතුමත් එතුමාගේ කාලෙදී නැවත මේ මහියංගන මහා සෑය විශාල කරවලා ඉදිකිරීමක් කළා. ඒ වතාවේදී 30 රියනක් උසට මේ මහා සෑය කෙරෙව්වා. ඊට පස්සේ දුටුගැමුණු මහ රජුරුව ලංකාද්වීපයේ එක්සේසත් කරාට පස්සේ දුටුගැමුණු රජුරුවන්ගේ මැදිහත් වීමෙන් මහියංගන මහා සෑය අද තියෙන ප්‍රමාණයට ඒ කියන්නේ 80 රියනක් කුසින් මහියංගන මහා සෑය කෙරෙව්වා දුටුගැමුණු රජතුමාගේ මැදිහත් වීමෙන්. එතකොට පින්වත්නි ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙම උන්වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේලා වගේම ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කළ පළමු මහා සෑය තමයි මහියංගන මහා සෑය. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේගේ පළමු ලංකා ගමනේ සිහිපත් කරමින් තමයි මහියංගන මහා සෑය ඉදි කළේ. ඉතින් දුරුතු පුන් පොහොය දිනේ අපේ ලංකාවාසී අපි හැමදිනාටම ඊටාම වටිනා පුන් පොහොය දවසක් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ පළමු ලංකා ගමනේ සිද්ධ වෙච්ච නිසා. ඉතින් මේ ලංකා ගමනේ සිදුවීම නිසා තමයි අදටත් මේ ලංකාද්වීපයේ ධර්මද්වීපයක් විදිහට ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් ලෝකේ බොහෝ රටවල් ගත්තත් අදටත් පින්වත්නි ඇත්තටම ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙන ධර්මීය ආරක්ෂා වෙච්ච දූපතක් තියෙනවා නම් ඒ ලංකාද්වීපය. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඉතින් පින්වත්නි මේ දුරුතු පුන් පොහොය දවසේදී මේ පින්වතුන් හැමදෙනාම පෙහෙවත් සමාදන් වෙන්න තමයි සූදානම් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක දවසක් කපිලවස්තු වාසී ශාක්‍යවරු මුණ ගැහිච්ච අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අසා සිටියා ශාක්‍යවරුනි ඔබ උපෝසතේ සමාදන් වෙනවද කියලා. එතකොට එතන හිටපු ශාක්‍ය පිරිස උපෝසතේ සමාදන් වෙන පිරිසක් නෙමෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී ශාක්‍ය පිරිසට
දේශනා කළා ශාක්‍යවරුනි දවසකට අඩමස්සක් පඩියක් විදිහට ලබන කහවණු භාගයක් කියන්නේ. පඩියක් විදිහට ලබන රැකියාවක් කෙනෙක් කරොත් එයාට කොයි වගේ ජීවිතයක්ද ලැබෙන්නේ කියලා ඇහුවා. ඉතින් ඒ ශාක්‍යවරු ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ දවසකට කහවණු භාගයක් ලැබෙනවා නම් ඉතින් එයාට කරදරයක් නැතුව සුවසේ ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් එයාට මේ රැකියාව කරනකොට දවසකට රන් කහවණුවක් හම්බුනොත් පඩියක් විදිහට කොච්චර වටිනවද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ එහෙනම් ඒ කෙනාට කරදරයක් නැතුව ඊටාම සුවසේ ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා එහෙනම් ඒ කෙනාට කහවණු දෙකක් ලැබුණොත් කහවණු තුනක් ලැබුණොත් දවසකට කහවණු 5ක් 10ක් ලැබුණොත් ඉතින් මේ ශාක්‍යවරු කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ එහෙනම් ඒ කෙනාට ඊටාම ධනවත් කෙනෙක් වෙන්න පුළුවන් කිව්වා. ඒ රැකියාව කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ශාක්‍යවරුනි ඉතින් මේ කෙනා මේ රැකියාව කරද්දී එයාට දවසට රන් කහවණු 100ක් ලැබුණොත් ඒ වගේ ඒ කෙනා ඒ රැකියාව අවුරුදු 100ක් කළොත් ඒ කෙනාට කොයි වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේදී ශාක්‍යවරු කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ ඒ කෙනාට මේ නගරේ ඉන්න ධනවත්ම සිටුවරයෙක් වෙන්න උනත් පුළුවන්කමක් තියෙනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශාක්‍යවරුනි කෙනෙක් ওই විදිහට දවසකට රන් කහවණු 100ක් ලැබෙන රැකියාවක් අවුරුදු 100ක් කරනවටත් වඩා බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතිනවා කිව්වා. එක දවසක් වැඩි කාලයක් නෙමෙයි එක දවසක් උපෝසත සීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා නම් ඒ කෙනාට අරට වඩා බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කිව්වා. එයින් ලැබෙන සැපය එයින් ලැබෙන යහපත කවදාවත් මුදලින් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතින් ඒ නිසා ශාක්‍යවරුනි උපෝසත සීලයේ සමාදන් වෙන්න කිව්වා. උපෝසතය ආරක්ෂා කරන්න කිව්වා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උපෝසත සීලය කියන්නේ ඔබගේ ජීවිතේට බොහෝ කාලයක් යහපත පිණිස පවතින දෙයක්. එක දවසක් මේ උපෝසත සීලය හොඳින් ආරක්ෂා කරගන්න ලැබෙනවා නම් ඒක ඇත්තටම මේ මනුෂ්‍ය ජීවිතේ ලබා ගන්න ලොකු වටිනා අවස්ථාවක්. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සිහි කරමින් මේ දුරුතු පුන් පොහොය දවසේදී මේ පින්වතුන් උපෝසත සීලය හොඳින් ආරක්ෂා කරගන්න මහන්සි අරගන්න ඕන. ඉතින් ඒ සඳහා මේ හැම දිනාටම වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.